the approaches to simple future direction of an organization. එතකොට අපි organisation එක කොහොමද future direction එක තීරණය කරන්නේ? ඒ future direction එක තීරණය කරන්න අපි යොදාගන්න approaches මොනවද කියලා තමයි මේ lesson එකේදී කතා කරන්නේ. මෙතනදී මේ future direction කියලා කියන්නේ අපේ organisation එක අනාගතයේදී අපි කොයි තැනකටද ළඟා වෙන්නේ? හරිද? අනාගතේ අපි ගන්න තීරණ මොනවාද? අපේ අනාගතයේ තියෙන මාර්ගය way to the future direction කියලා කියන්නේ ඒක. එතකොට future direction එකට අන්තර්ගත වෙනවා අපේ vision එක. ඊළඟ පාඩමේදී අපි කතා කරනවා මේවා වෙන විස්තරාත්මකව. ඊට පස්සේ mission එක, goal, objective මේවා තමයි අපේ future direction. ඒතකොට අපි අපේ organisation එකේ vision, mission, goals and objective decide කරද්දී අපිට මොනවාද යොදා ගන්න පුළුවන් approach. ඒක තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. එතකොට අපි ඒ approach එක තීරණය කරන්න කලින් අපි අපේ environment එකේ පොඩි assess එකක් කරන්න ඕනේ. හරිද? අපේ environment එකේ nature එක. අපි මොන වගේ environment එකකද දැන් අපි organisation එක කටයුතු කරන්නේ? මොන වගේ පරිසරයකද අපි operate කරන්නේ අපේ organisation එක. එතකොට අපි ඉස්සෙල්ලාම අපේ environment එක මොන වගේ environment එකකද කියලා මේ තේරුම් අරගෙන ඊට පස්සේ අපි අපේ approach එක තීරණය කරන්න මොන approach එකෙන්ද අපේ future direction එක address කරන්න කියලා. පැහැදිලිද? එතකොට අපි අපේ environment එක assess කරලා අපි environment එකේ nature එක අපි understand කරගත්තී අපි මේ වගේ පොඩි assess එකක් කරනවා මේ criteria දෙකක් යොදාගෙන. එකක් තමයි the complexity. environment complexity. ඒ කියන්නේ අපේ environment එකේ තියෙන සංකීර්ණභාවය. අපි සරල ඒ කියන්නේ factors කිහිපයක් ක්‍රියාත්මක වෙන සරල environment එකකද variables කිහිපයක් තියෙන සරල environment එකකද නැත්නම් variable ගොඩක් තියෙන factors ගොඩක් තියෙන සංකීර්ණ environment එකකද operate වෙන්නේ කියන එක. ඊට පස්සේ අපි සැලකිලි කරන environment එකේ dynamism එක. dynamism කියලා කියන්නේ වෙනස් වෙන සුළු බව. අපේ environment එක නිතර නිතර වෙනස් වෙනවා. එහෙමත් නැත්නම් වෙනස් නොවන ස්ථාවර environment එකක තියෙන්නේ. මේ criteria දෙක මත අපි environment ප්‍රධාන ආකාර හතරක් හඳුනගන්නවා. එතකොට මෙතන dynamic. complexity එක අනුව simple කියන්නේ complexity එක අඩු එකක් වෙන්න පුළුවන් වැඩි complex environment එකක් වෙන්න පුළුවන්. dynamism එක අනුව dynamic environment එකක් වෙන්න පුළුවන් dynamic නැති environment එකක් වෙන්න පුළුවන්. එතකොට මේ complexity එක අඩු ඊට පස්සේ dynamic ගතිය අඩු stable කියන්නේ ස්ථාවර environment කියනවා. ඊට පස්සේ ලොකු complexity එකක් තියෙන නමුත් complexity එක වැඩි factors වැඩි. ඒ වුණාට මේක නිතර වෙනස් වෙන්නේ නැහැ. එහෙම environment තියෙන්න පුළුවන්. ඊට පස්සේ complexity එක අඩුයි. හැබැයි මේක dynamic changing environment. ඊට පස්සේ complexity එකත් වැඩි, dynamic ගතියත් වැඩි. එතකොට ඒවා අපි කියන turbulent environment. එතකොට බොහෝ දුරට අද ව්‍යාපාර ලෝකයේ ගත්තොත් එහෙම අපි ගොඩක් මුහුණ පාන්නේ මේ turbulent environment එක. එතකොට මේ simple environment එක ලක්ෂණ තමයි මම ඉස්සරහ කිව්වා වගේ මේ few factors කියන්නේ කිහිපයක්. ඊට පස්සේ few interaction. ඒ කියන්නේ ඒ environment එකේ ඒ parties අතර interaction ප්‍රමාණය අඩු. මොකද interaction ප්‍රමාණය වැඩි කියන්නේ complexity එක වැඩි වෙනවා. interaction ප්‍රමාණය අඩු නිසා තමයි මේක simple කියලා කියන්නේ. no uncertainty, no අවිනිශ්චිතභාවය අඩුයි. low varieties කියන්නේ වෙනස්කම් අඩුයි. low speed of change. මේ static කියන්නේ. change වෙන speed එක අඩුයි. ඊට පස්සේ ඒකේම අනිත් පැත්ත තමයි turbulent කියලා කියන්නේ. Many factors, many interactions, many uncertainty, high variety and high speed of change. එතකොට මෙන්න මේ low varieties, low factors, low interactions ඒ වගේ environment එකකට අපිට ගන්න පුළුවන් approach එක. approach එක තමයි අපි කියන්නේ අපිට දාන්න approach එක තමයි strategic planning approach.
මම කියන්න මොකක්ද කියලා මේ ස්ටැටික් ප්ලෑනින් අප්‍රෝච් එක කියන්න කියලා. ඊට පස්සේ මේ වගේම ටර්බියුලන්ට් එන්වයරන්මන්ට් එකකට අපිට යොදා ගන්න පුළුවන් අප්‍රෝච් එක තමයි strategic thinking approach එක. පැහැදිලිද? එතන නම් පැහැදිලිද? ඊට පස්සේ අපි බලමු මොකක්ද මේ strategic planning කියන්නේ. අපි කොහොමද strategic planning is most suitable for the stable environment. ගොඩක්ම suitable මේ static dynamism එක අඩු. පරිසරයේ නිතර සිදුවෙන වෙනස් වීම. පරිසරයේ නිතර වෙනස් වෙන්නේ නැති. ඒ වගේම complexity එක අඩු. environment එකකට තමයි මේ strategic planning කියන approach එක අපිට යොදා ගන්න පුළුවන්. එතකොට මේක ඇත්තට වර්තමානයේ යොදා ගන්න approach එකක් නෙවෙයි organisation. සමහරට නොදියුණු රටවල් නොදියුණු organisation තාමත් මේ approach එක යොදා ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි අද වෙද්දී මේ dynamic environment එකත් එක්ක world class compete කරන organisation යොදා ගන්න approach එකක් නෙවෙයි මේ strategic planning කියන එක අද. එතන මේක ගොඩක් ජනප්‍රිය වෙලා තිබ්බ ලෝකේ 1970 ගණන් වල වගේ. ඊට පස්සේ මේ strategic planning කියන එක වෙනම ෆන්ක්ෂන් එකක් විතර. ඒ කියන්නේ මේ strategic planning කරන්නේ organisation එක වෙනම hire කරනවා specialistලා. environment එක predict කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ මේ සම්බන්ධයෙන් වෙනම specialization එකක් තියෙන specialistලා organisation එක hire කරනවා. ඊට පස්සේ යාලා මාර්ගයෙන් තමයි මේ strategic planning කරන්නේ. එතකොට මේ strategic planning කියන එක, ඒ කියන්නේ strategy හදන එකයි ඊට පස්සේ strategy implement කරන එක කරන්නේ organisation එකේ members. එතකොට මේ දෙක separate function දෙකක් විතර තමයි මේ strategic planning එක සම්බන්ධයෙන් කලකන්නේ. ඒ කියන්නේ strategic planning and strategic implementation was two separate functions because the strategic planning was done by the external parties of the organization, but the strategy implementation is done by the internal parties of the organization. හරිද? ඊට පස්සේ මේ strategic planning කියන එක very analytical. ඒ කියන්නේ මේක ගොඩක්ම සංඛ්‍යාත්මක දත්තමක පදනම් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේවා අපි past data use කරලා historical data use කරගෙන අපි analyze කරනවා. අපි trend analysis එක කරන්නේ, predict කරන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ අපි historical data use කරගෙන ගිය අවුරුද්දේ data use කරගෙන මේ අවුරුද්දේ අපේ strategy කොහොම වෙන්න ඕනද? අපි මොන strategies use කරන්නේ. අපි ගිය අවුරුද්දේ මේ condition එකට use කරපු strategy එකමද මේ අවුරුද්දේ use කරන්නේ. නැත්නම් ඒ ගිය අවුරුද්දේ use කරපු strategies එහෙම යොදා ගන්න නැත්නම් අපි ඒ strategies මේ rearrange කරනවා. rearrange කරනවා කියන්නේ පොඩි වෙනස්කම් ටිකක් කරලා නැවතත් ඒ විදිහටම යොදා ගන්නවා. අපි මේ historical data යොදාගෙන analyze කරලා ඊට පස්සේ අපි strategic plans හදනවා. Then we need focus on the preservation and rearrangement of established categories කියලා කියන අපි මේ preservation කියලා කියන ඒවා ඒ විදිහටම යොදා ගන්න. ඒ කියන්නේ කලින් අපි යොදාගත්ත strategy ඒ විදිහටම යොදා ගන්න නැත්නම් අපි rearrange කරනවා ඒවා පොඩි වෙනස්කම් කීපයක් කරලා නැවතත් ඒ strategies එක යොදා ගන්න. ඊට පස්සේ මේක particular model එකක්. අපි step by step model. ඒ කියන්නේ අපිට මොකක් හරි model එකක් අපි හදාගෙන organisation එකේ කිසියම් සමීකරණයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොකක් හරි ඒ හදාගත්ත කලින් හදා predetermined model එකක් වෙන්න පුළුවන්. මේකට අපි අපේ historical data ඇතුළත් කරලා අපි මොකක් හරි ඒ data ඇතුළත් කරලා අපි අපේ strategy එක හදාගන්නවා.
new strategies are not formulated, they rearrange and establish existing strategies are implemented. New strategies හදනකොට උදා කරන්නේ අපි කලින් use කරපු strategies මේ උදා ගන්න එක. මේ expect to formulate best strategies කියලා කියන්නේ අපි කොයි වෙලේවත් try කරන්නේ අපේ මේ කවුද අපේ competitors ලට වඩා අපේ තරඟකරුවන්ට වඩා වෙනස් strategies use කරනවා. අපි කරන්නේ අපි හොඳම strategy. ඒ වෙනස් strategy එකක් නෙවෙයි හොඳ strategy එකක්. different strategy එකක් නෙවෙයි best strategy එකක් formulate කරන තමයි හැම වෙලේම try කරන්නේ යාලා step by step process එකක් use කරලා හැම වෙලේම හොඳම strategy එකක් formulate කරන්න තමයි හැම වෙලේම මේ strategic planning එක හරහා try කරන්නේ. බොහෝ වෙලාවට මේක qualitative data වලට වඩා quantitative data තමයි use කරන්නේ මේ strategic planning වලට. This is around the strategy making rather than inside it. We are not going to understand it, just analyze data and make strategies. ඒ කියන්නේ අපි මේ strategic planning එක කරද්දී හරියටම අපි around the strategy කියලා අපි මේ strategy එක හරියට understand කරගන්නේ නැහැ. හරි ඒ කියන්නේ අපි කිව්වා මේකට අපි යොදාගන්නේ මේ model හරිද? models යොදාගන්න. ඒක අපි historical data යොදාගන්න. ඒකට අපි මෙතනදී අර strategic planning කියන දේදී around the strategy කියලා කියන්නේ strategy එක මතු පිටින් තමයි මේක implement කරන්නේ. එහෙම නැත්නම් strategy එක අපි deeply understand කරගන්න යන්නේ නැහැ. Just analyzing data. ඊට පස්සේ කියනවා මේ strategic planning කියන එක equal to strategic programming කියන්නේ. මොකද අපි program එකක් කියලා කියන්නේ මොකක් හරි අපි කලින් සැලසුම් කරගත්ත දේ අපි program කරපු දෙයක් නේ. කලින් හදාගත්ත දෙයක්. ඊට පස්සේ ඒක නිකන් agenda එකක් වගේ. එතකොට step කලින් අපි determine කරලා තියෙනවා. එතකොට අපි මේ steps වලට අනුව තමයි මේ data දාලා මොකක් හරි step by step input එකක් දාලා ඊට පස්සේ ඒවා අපි මොකක් හරි operation එකක් කරලා අන්තිමට අපේ strategy එක retrieve කරනවා. strategy එක ලබා ගන්නවා. ඒතර අන්න ඒ වගේ ක්‍රමයක් තමයි strategic planning වල අපි කරන්නේ. process එකක් තමයි apply කරන්නේ. එතකොට කියනවා මේක වඩාත් මේ strategic planning එක වඩාත් මම ඉස්සරක වගේ suitable වෙන්නේ මේ stable environment එකකට low dynamism and low complexity. Policies of strategic planning. මේ policies කියලා කියන්නේ මේකේ තියෙන අඩුපාඩු වගේ. strategic planning වල තියෙන අඩුපාඩු විඳ වැටීම්. policies. prediction. පළවෙනි එක තමයි prediction. අපි කිව්වා අපි past එක තමයි යොදාගන්නේ. අපි හිතනවා ඒ conditions අදත් ඒ විදිහටම තියෙයි කියලා. ගිය අවුරුද්ද තිබුණ ඒ conditions ඒ environment situation මේ අවුරුද්දේ මේ අපි මේ වර්තමානයේ current situation එකත් ඒ විදිහටම තියෙයි කියලා. ඒක අපි predict කරනවා. predict කරනවා කියලා කියන්නේ prediction. අනාගතේ පූර්වකථනය කරනවා. detachment කියන්නේ අපි කිව්වා මේ strategic planning මේ strategic formulate කරන්නේ external parties hired specialists but the implementation එක කරන්නේ අපේ organization එකේ ඇතුලේ ඉන්න members ලා. එතකොට මේක detach වෙන් වෙලා ඒකනේ external කට්ටිය මේක formulate කරනවා අපේ internal කට්ටිය මේක implement කරනවා. මේ formalization කියලා කියන්නේ අපි කිව්වා අපි use කරන්නේ model නේ. ඒතර formal models තමයි use කරන්නේ. ඒතර මේවා මේ flexible නැහැ. එතකොට අපි මොකක් හරි particular model එකක් යොදාගෙන මේ model එකට data දාලා තමයි
මේ historical data දාලා අපේ strategy එක ගන්නවා. ඒකට මේක flexible නෑ, වෙනස් වෙන්නේ නෑ. very formal. මේ model එකෙන් එළියට හිතන්නේ නෑ. model එක තුලම තමයි මේ කට්ටිය හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නේ. එතන මේ danger of formalization කියන කතා කරන්නේ ඒක. ඒක අපේ creative thinking එක. මේ formalization වුණාම අපි ගොඩක් formula මොකද අපි කොහේ box එකකින් එළියට හිතන්නේ නැහැ කියලා. ඒක අපේ creative thinking කියන එක එයාලා they are killing our creative thinking. Creative thinking කියන එක නැති කරනවා. Creativity is restricted. මේ මෙතන කියන්නේ systems වලට හිතන්න බෑ. හරි systems කියලා කියන්නේ අපි කලින් මොකක් හරි කියන්නේ මිනිසා විසින්ම තමන්ගේ ලේසියට තමයි මේ systems හදාගන්නේ. ඒකට මේ brain එකත් එක්ක සමාන කරන්න දෙයක් මේ system කියන්නේ. එතකොට මේ system වලින් කරන්නේ මොකද? system අලුතෙන් හිතන්නේ නැහැ. අපි හිතපු දෙයක් තමයි system එකට ඇතුළත් කරලා තියෙන්නේ. මේ systems එකකට models නෑ. එතකොට අපි brain එක යොදා ගන්නකොට මෙතන ගන්න systems යොදා ගන්න. එතකොට මොකද වෙන්නේ? එතන creative thinking කියන එක restrict වෙනවා. ඊට පස්සේ කියනවා මේ formalization එක වෙන තව දෙයක් තමයි අපි මේ strategy formulate කරද්දී අපි අතර arguments නැහැ. මොකද හැමෝම they have already accepted the model. ඔක්කොම මේ strategy planning කරන specialist ලා ඔක්කොම මේ model එක යාලා accept කරලා තියෙනවා. model එකට දැම්මම හරි එන strategy එක හරි. එයාලගේ arguments නැහැ. යාළුවා තර්ක කරන්නේ නැහැ. debate කරන්නේ නැහැ. brainstorming නැහැ. එතකොට එතන creativity new ideas generate වෙන එක නැති වෙලා යනවා. පැහැදිලිද strategic planning? එතකොට strategic planning වල features කතා කරා මොනවද? policies කියලා කතා කරා. strategic planning most suitable මොන වගේ environment situation එකකද කියලා අපි කතා කරා. ඊගොඩ අපි යනවා strategic thinking කියන approach. අපි කොයි strategic thinking approach එක අපිට use කරන්න පුළුවන් when the environment is more complex and it is very dynamic. environment එක ගොඩක් මේ dynamic ගොඩක් වෙනස් වෙන තුරු සහ ඒක ගොඩක් complex අවස්ථාවකට අපිට මේ strategic thinking කියන approach එක use කරන්න පුළුවන්. strategic thinking කියන්නේ වෙන්නේ අපි අපේ creativity එක, අපේ intuition, ඊට පස්සේ අපේ තියෙන innovation. ඒ කියන්නේ අපි මොකක් හරි model එකක් use කරනවට වඩා අපි කරන්නේ අපේ brain එක use කරනවා. ඒ situation එක මොකද අපිට model එකක් use කරන්න බෑ. The environment is highly dynamic. environment එක නිතර වෙනස් වෙනවා. ඒ වගේම environment එක complex. factors ගොඩක් තියෙනවා. යාළුවා අතර interactions වැඩි. එතන මේ factors වල factors ගත්තොත් අපි අපේ ඒ factors මේ නිතර වෙනස් වෙන්න පුළුවන්. මේ factors වල expectation නිතර වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට කොහොමද දැන් model එකක් use කරන්න? කලින් predetermine කරපු step by step process එකක් use කරන්න බෑ. එතකොට අපි situational විදියට ඒ වෙලාවට අපි strategy එක තීරණය කරනවා අපි අර emergent strategy එකේ කතා කරපු විදිහට. පැහැදිලිද? එතකොට අපි අපේ creative thinking එක, ඊට පස්සේ අපේ innovative ability එක, ඊට පස්සේ synthesizing ඒ වගේ දේවල් මේ strategic thinking වලදී use කරන්න ඕනේ. It is going beyond the critical thinking. Here we bring something creative and different. අපි වෙනස් creative දෙයක් මෙතනදී use කරනවා. We use our intelligence. අපේ බුද්ධිය use කරනවා. How can we become creative and generate a competitive environment? Use experience. අපේ experience use කරනවා. Intuition, creativity. The strategic thinking organizations are highly successful in turbulent environment. The turbulent environment is highly successful if we are using the strategic thinking when we are sensing the future direction. The future direction එක sense කරද්දී අපි මේ strategic thinking approach එක use කරනවා නම් අපි most
success කියලා කියන අපි strategic planning එක use කරනට වඩා මේ turbulent environment වල. මම ඉතලා කිව්වා මේ strategic planning වල focus කරන්න යාලා හැම වෙලේම formulate the best strategy. හැබැයි මෙතනදී strategic thinking වලදී කියන්නේ how we become different from our competitors. අපි අපේ competitors ලගේ different වෙන්නේ කොහොමද? competitors කරන්නේ නැති unique strategy එකක් අපි organisation එකේ formulate කරන්නේ කොහොමද? මේ unique strategy එකක් මෙයාලා formulate කළා මෙයාලා හැම වෙලේම try කරන්නේ competitors වලට කලින් අපේ environment එක නැත්නම් market එකේ තියෙන මේ opportunities grab කරගන්න opportunities capture කරගන්න හැම වෙලේම try කරනවා මෙයාලා unique strategy එකක් කරා. ඊට පස්සේ මේ අපි කිව්වා මේ strategic thinking කියන හරිය creative නේ. එයාලා හැම වෙලේම අර strategic planning වල අපි කිව්වා ඒක මේ එයාලා formalize නේ. එයාලා අතර මේ arguments නැහැ. හරිද? dialogues නැහැ. ඒක එයාලා මේ ඩිස්කස් කරන්නේ. හැබැයි මෙතනදී මෙයාලා හැම වෙලේම එන්කරේජ් කරනවා ඕගනයිසේෂන් එකේ මේ ස්ට්‍රැටජි ෆෝමියුලේට් කරන අය හැම වෙලේම එයාලා ඩිස්කෂන්ස් කරන්න. ඊට පස්සේ ආගියුමන්ට්ස් කරන්න. එයාලා අතර නොලෙජ් එක ෂෙයා කරගන්න. හැම වෙලේම එයාලා එන්කරේජ් කරනවා මේ ස්ට්‍රැටජි ප්ලෑනින් වලදී. ස්ට්‍රැටජි තින්කින් වලදී. Strategic thinking is something more than synthesizing. Synthesizing කියනවා something more than. මේ synthesizing එක අපි කිසියම් parts ටිකක් එකට combine කරනවා කියන්නේ. synthesize කරනවා. හැබැයි මේක මේ combination එකකට එහා ගිය holistic view එකක් කියලා කියනවා. ඒ කියන්නේ මුළු organisation එක දිහාම අපි holistic view holistic කියලා කියන්නේ අපි සමෝදානික කියලා කියන්නේ. ඔක්කොම එකට කැටි කරගෙන අපි view කරනවා. ඒ වගේම මෙතන අපි වෙනම ස්පෙෂලිස්ට්ලා හයර් කරන්නේ අපේ ස්ට්‍රැටජික් ෆෝමියුලේට් කරන්න අපි ඕගනයිසේෂන් එකකින් හැම පාර්ටි එකකම top to bottom හැම පාර්ටි එකකම ඇසිස්ටන්ට් එක හැම පාර්ටි එකකම contribution එක ගන්න අපි ස්ට්‍රැටජික් ප්ලෑනින් වල වෙනම separate parties අපි හයර් කරන්නේ නැහැ වෙනම මේ ස්ට්‍රැටජි එක ෆෝමියුලේට් කරන්න. මෙතන මේ holistic view කියන එක තමයි ගොඩක්ම emphasize කරන්නේ. මේක අර part එකකින් part එකකට ඒ කියන්නේ organisation එකේ parts by parts නෙවෙයි මෙයාලා ගන්නෙ. සම්පූර්ණ organisation එක සමෝදානික විදිහට අරගෙන organisation එකේ ඉන්න හැම party එකකම contribution එක අරගෙන තමයි මෙයාලා strategic thinking approach එක හරහා මෙයාලා ඒ කියන්නේ creative and innovative activity එක හරහා මෙයාලා strategies formulate කරනවා. එතකොට මෙතනදී කියන්නේ අර strategic planning එකට වඩා මේක ටික advanced කියනවා. හරිද? එතකොට අර උදාහරණයක් විදිහට කියන්න අර six blind people and elephants කියන එක දැන් strategic planning එකේදී අපි මේ වගේ ඒ කියන්නේ holistic view එකක් use කරන්නේ නැහැ. එතකොට වෙන්නේ අර අන්ධ මිනිස්සු 6 දෙනෙක් අර අලිය ටච් කරලා අලිය මොන වගේද කිව්වේ. අන්න ඒ කතාවේ විදිහට වෙන views තමයි එක්කෙනාට එන්නේ. හැබැයි වෙන holistic view එකක් විතර ගත්තොත් එහෙනම් අපිට පුළුවන් මුළු organisation එක සම්බන්ධයෙන්ම ඒක අලියා සම්පූර්ණ අලියම මේක කලින් අලියෙක් විදිහට දකින්න. ඒක මුළු organisation එකම more reality. ගොඩක් reality විදිහට දකින්න පුළුවන් strategic thinking approach එක හරහා. ඊට මේ වාර schedule program ඒවා හරහා මේ strategic thinking එකෙන් අපිට හොඳ මේ strategic thinking එකට යොදා ගන්න බෑ මේ model schedule step by step process කියලා. අපිට මොනවාද තියෙන බාධාකාරී තත්ත්වයන් අපේ strategic thinking හරහා අපේ future direction එක sense කරද්දී අපිට මොනවාද වෙන බාධාකාරී තත්ත්වයන් obstacles කියලා කියන්නේ ඒවා barriers tendencies for reverse analysis කියන්නේ
ගොඩක් මැනේජර්ස්ලාට පුදු වෙලා ඉන්නේ මේ ලොකු ඇනලිසිස් කරන්න. ලොකු ඇනලිසිස් කරලා යන්න. එන්වයරන්මන්ට් එක ලොකෝට ඇනලයිස් කරන්න. ඒ කියන්නේ එයාලා අර ක්‍රියේටිවිටි එක මේ එයාලා ක්‍රියේටිව්ලි හිතනවට වඩා ගොඩක් එයාලා තමන්ගේ මේ කොන්ෆිඩන්ස් එක තියලා තියෙනවා මේ ඇනලිසිස් සම්බන්ධව. ඇනලයිස් කරන්න. Fact to model based normative approach. මේ මම ඉස්සර කතා කළා වගේ මෙයාලා මේ අර මොඩල්ස් වලට සීමා වෙලා තියෙනවා. අපි මොකක් හරි තීරණයක් ගන්න ඕන අපිට ලේසියද අපි මොකද කරන්නේ ටක් ගාලා මොඩල් එකට දාලා මොකක් හරි සිස්ටම් එකකට දාලා ටක් ගාලා අපි ස්ටැටිස්ටික් රිට්‍රීව් කරලා ගන්නවා. ඒ කියන්නේ හිතනවට වඩා. එයාලා ට්‍රැක් කියලා කියන උගලකට වැටිලා. ඒ කියන්නේ එයාලා හිර වෙලා. රාමුකට මොකද වෙලා මේ model based approaches use කරන්න rather than using creative thinking and intuition. Lack of imagination and creativity. ඒ කියන්නේ මේ මැනේජර්ස්ලාට අද අපි එක්ස්පර්ට්ලා හයර් කරන්නේ අපි අපේ මැනේජර්ස්ලාම යූස් කරන්නේ මැනේජර්ස්ලාට ක්‍රියේටිවිටි එක අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවගේ අර අපි කිය අර මේ ඉස්සරහදී කතා කරයි අර right brain and left brain කියලා. එතකොට අර right brain එකේනේ මේ creative thinking කියන එක තියෙන්නේ. ඒකට මේ අර right brain එකට left brain එක යූස් කරන මැනේජර්ස්ලා ඉන්න පුළුවන් ඕගනයිසේෂන් එක ඇතුලේ. Industry conventional wisdom leads to many companies to follow common practices. ඒ කියන්නේ මේ අපි හැම වෙලේම කරන්නේ මොකක්ද මේ ඉන්ඩස්ට්‍රි එකේ එස්ටැබ්ලිෂ් වෙලා තියෙන ස්ට්‍රැටජි යූස් කරන්න හදනවා. අනිත් අය මොකක්ද කරන්නේ? අනිත් ඕගනයිසේෂන්ස් මොකක්ද කරන්නේ කියලා බලලා ඊට වඩා ඒ කියන්නේ ඒකම බෙස්ට් විදිහට ප්‍රැක්ටිස් කරන්න යනවා මිසක් අපි වෙනස්ම විදිහේ ස්ට්‍රැටජි එකකට යන්න try කරන්නේ නැහැ. conventional කියන සාම්ප්‍රදායික ඉන්ඩස්ට්‍රි එකේ එස්ටැබ්ලිෂ් වෙලා තියෙන සාම්ප්‍රදායික ස්ට්‍රැටජිස් තමයි හැම වෙලේම යූස් කරන්න හදන්නේ. short term pressure to the key stakeholders කියලා කියන්නේ අපි අපේ investors ලා වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් employees ලා වෙන්න පුළුවන් ඊට පස්සේ අපේ organisation එකේ debtors ලා වෙන්න පුළුවන් ඊට පස්සේ වෙන stakeholders ලා ඉන්නවා ඉස්සරහට කතා කරන්නේ stakeholder analysis කියන්නේ මොකද stakeholders ලා කියන කවුද කියලා ඒ stakeholders ලාගේ කෙටි කාලින සන්තුෂ්ටිය සඳහා අපි creative thinking එහෙම නැත්නම් දිගු කාලීන long term results කියන strategy එකට යන්නේ නැතුව අපි මේ කෙටි කාලීන ප්‍රතිලාභ ලබා දෙන strategy එකට යෑමේ සම්භාවිතාවක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මැනේජර්ස්ලා කොච්චර ක්‍රියේටිව්ලි think කරත් එයාලා ක්‍රියේටිව්ලි හිතුවත් එයාලට කොච්චර හොඳ විෂන් එකක් තිබුණත් ඉන්වෙස්ටර්ස්ලා ඕනර්ස්ලා ඉල්ලන්නේ කෙටි කාලීන ප්‍රතිලාභයක් නම් එයාට අනිවාර්යයෙන් ඒකට යන්න වෙනවා. එතන මොනවාද මේ වෙනස්කම් ස්ට්‍රැටජික් තින්කින් කියන එකේ ස්ට්‍රැටජික් ප්ලෑනින් කියන අප්‍රෝච් එකේ තියෙන වෙනස්කම් මොනවාද? strategic thinking very much synthesis oriented කියලා කියනවා. It is about holistic and creative thinking, intuition, very much analytical oriented. අපි analyze කරනවා historical data use කරනවා analyze කරනවා. Use more right brain and creative thinking. අපි strategic thinking වලදී යොදාගන්නේ මේ right brain කියන එක. right brain එකෙන් කරන්නේ creativity එක තමයි right brain එකෙන් කරන්නේ. ඊට පස්සේ more use left brain and analytical thinking. ඒ කියන්නේ left brain එකෙන් analyze කරනවා. They are very prefer to deal with the numbers. More like to generate emergent strategies. අබාන් කොහොමද emergent strategies කියන මේ strategic thinking එක set වෙන එක. අපෝ emergent strategies කියන අපි ඉස්සෙල්ලා පාඩමේ කතා කරලා ඒවා situational නේ. ඒවාර මේ analyzing use කරන්නේ experience එක use කරන්නේ. ඒ වෙලාවට thinking එක. ඒ වෙලාවට experience එක. කිසිම effort එකක් දරන්නේ නැහැ. එයාලා experience එකෙන් තමයි මේ emergent strategies formulate කරන්නේ. ඒතකොට ඒ emergent strategies තමයි ගොඩක් දුරට මේ strategic thinking එක හරහා බිහි වෙන්නේ.
එතකොට මේ intended strategies තමයි මේ strategic planning එක හරහා බොහෝ මොකද අපි analyze කරන්නේ අපි ලොකු analysis කරලා plan කරලා තමයි intended strategies වෙනකන් මේ intended strategies බිහි වෙනා මේ strategic planning එක හරහා bottom up is possible. මෙතන bottom up කියලා කියන්නේ අපි කිව්වා අපි holistic view එකක් විදිහට organisation එකේ අපි හැමෝගෙම අදහස් කරනවා. අපි පහළ මට්ටමේ bottom මෙහෙම ස්ට්‍රක්චර් එක තියෙනවා නම් අපි මේ පහළ මට්ටමේ කට්ටිය වැඩි ඉහළ මට්ටමේ යටමට ඒතර අපි පහළ මට්ටමේ අයගේ අදහස් විමසලා ඊට පස්සේ ඒ අදහස් තුලින් ඊගා මට්ටමට ගිහිල්ලා ඒ විදිහට තමයි මෙයාලා මේ ස්ට්‍රැටජික් තින්කින් එක. ඒ කියන්නේ පල්ලෙහා මට්ටමේ අයගේ සහයෝගය අරගෙන තමයි ඒක තමයි උඩට ඉන්ක්‍රිමන්ට් වෙලා යන්නේ උඩට. හැබැයි මේ ස්ට්‍රැටජික් ප්ලෑනින් වල අපි කිව්වා අපි හයර් කරන වෙනම එක්ස්පර්ට්ස්ලා ඒතර එයාලා ගන්න ස්ට්‍රැටජි එක තමයි top to bottom top to down top to bottom එයාලා උඩින් ස්ට්‍රැටජි කරා ඒක තමයි පල්ලෙහාට එයාලා දෙන්නේ. ඒත් පල්ලෙහා මට්ටමේ මේ උඩින් ගන්න ස්ට්‍රැටජි එක තමයි පල්ලෙහාය ක්‍රියාත්මක කරන්නේ. පැහැදිලිද? bottom up එකයි top to bottom එකයි. පැහැදිලි නැද්ද? නෑ. ඊකට මේ strategic thinkers ලා යාලා idealistic models මත depend වෙන්නේ නැහැ. හැබැයි strategic planners ලා highly depend on the model. ඊට මෙයාලා irrational decision making මේ strategic thinkers ලා rationally decision make කරනවා analytic විදිහට rationally decision make කරනවා strategic planners ලා. ඊගාවට මේ strategic thinking එක අපි ඉස්සෙල්ලා කතා කළා highly ඒක appropriate වෙන්නේ turbulent environment එකකට stable environment එකකට තමයි most appropriate මේ strategic planning කියන approach එක. ඊට පස්සේ අපි මේ strategic thinking කියන එක අපි කතා කරන හැම වෙලේම අපි කොහොමද අපේ competitors වලට different වෙන්නේ. ඒතර මේ strategic planning වල කතා කරා අපි කොහොමද best competitor අපි කොහොමද best strategies formulate කරන්න කියන එක තමයි කතා කරන්නේ strategic planning එක. එතකොට මෙතනදී කියනවා ඇත්තටම අපේ organisation එක strategic thinkers and doers should be complementary. ඒ කියන්නේ මේ strategic thinking එකේ thinking එකයි strategy මේ implement කරන එක දෙක එකට සම්බන්ධ වෙනවා. සමහර ලාවට මේක වඩා හොඳයි කියලා කියනවා strategic thinkers නම strategic formulation එකත් එක්ක strategy implementation එකත් එක්ක එකතු වෙනවා. strategy implement එකම කරනවා. පැහැදිලිද? ඒ කියන්නේ strategy formulate කරන අයටම තමයි හොඳ අවබෝධයක් තියෙන්නේ ඒක implement කරන්නේ කොහොමද කියන එක. ඒකට එයාලා මේක ගයිඩ් කරනවා නම් අපේ strategy එක most success කියලා කියනවා. එතන මෙතන කියනවා කවුද strategic thinkers ලා කියන්නේ කියලා කවුද strategy doers ලා strategy implement කරන අය කියන්නේ කවුද කියලා කියනකොට මේ දෙක එකිනෙකට complement කියලා කියන අපි අර අනුකූලක කියලා කියන්නේ. ඒ කියන්නේ මේ දෙක මේ එකට යන්න ඕන function දෙක. ඒක තමයි මෙතන කියන්නේ. Strategic thinkers they are setting strategies synthesizing ये දේවල් කරනවා. ඒක doers ලා තමයි අපේ strategy operationalize කරන්නේ. strategic thinking strategic planning කියන දෙකේ අපි strategic planning කතා කළා. එතන මොන වගේ environment එකකද ඒක most fit most suitable ඊට පස්සේ මොනවාද ඒකේ තියෙන features ඊට පස්සේ මොනවාද ඒකේ තියෙන qualities කියලා කතා කළා. ඊට පස්සේ strategic planning මොන වගේ environment එකකද හරියන්නේ ඒකේ මොනවාද තියෙන features මොන වගේ barriers වලටද අපි මුහුණ දෙන්නේ strategic thinking approach එක use කරලා. ඊට හරිය කතා කළා මේ දෙකේ තියෙන වෙනස්කම් මොනවද කියලා comparison එකක් කළා. ඊට පස්සේ අපි කිව්වා strategic thinkers ලා strategic doers ලා strategy implement කරන අය දෙක එකිනෙකට parallel යන්න ඕන එකිනෙකට complement වෙන්න ඕන function දෙකක් කියලා. එහෙනම් අපි තව concept දෙකක් මෙතන කතා කරනවා මේ strategic fit and strategic intent කියන එක.
අපි strategic planning and strategic thinking කියන approach එක හරිනාම අපිට strategy formulate කරද්දී මේ approach දෙකක් use කරන්න පුළුවන් කියලා කියන alternative approaches විදිහට. ඒතර අපි මෙතන අපේ environment එක analyze කරන්න ඕන. අපි environment එක හඳුනා ගන්න ඕන. අපි environment එක හඳුනගෙන environment එක understand කරගෙන අපි මොකද කරන්නේ? අපේ environment එකේ තියෙන මොනවාද opportunity. Analyze the environment and we understand the opportunity. මේ opportunities understand කරගත්තට පස්සේ මොකක්ද organization එක use කරන ක්‍රියාපටිපාද කියන එක අනුව මෙතන අපි ප්‍රධාන strategic approaches දෙකක් ගැන කතා කරනවා. එතකොට සමහර organizations තියෙන එයාලා මේ opportunities understand කරගත්තට පස්සේ එයාලා බලනවා එයාලගේ organization එකේ ඇතුළේ තියෙන capabilities කියලා කියන්නේ එයාලා competences හැකියාවන් skills සහ resources මේ capabilities skills and resources නැත්නම් competencies and resources මෙයාලට ඇතිද මේ opportunity එක grab කරගන්න. මේ opportunity එක එයාලට ලබා ගන්න ඒ internal capabilities enough කියලා බලනවා. බලලා එහෙම enough නම් එයාලා මොකද කරන්නේ? ඒ opportunity එක organization එකට ලබා ගන්නවා. හරිද? එහෙම enough නැත්නම් එයාට ඒ opportunity එක ගන්න වෙන්නේ නැහැ. ඒක තමයි strategic fit approach එක කියලා කියන්නේ. opportunities fit කරන්න try කරනවා internal capabilities වලට. strategic fit. තව කට්ටියක් ඉන්නවා. සමහර organizations ඉන්නවා. එයාලා මොකද කරන්නේ? එයාලත් opportunities අඳුන ගන්නවා. opportunities අඳුනගෙන එයාලට මේ opportunities achieve කරන්න, මේ opportunities grab කරගන්න එයාලට තමන්ගේ capabilities මදි නම් එයාලා මොකද කරන්නේ? they are stretching their capabilities කරන. ඒ කියන්නේ එයාලා මේ opportunity එක සම්බන්ධයෙන් අපි දැන් මේ environment එක analysis කරලා මේ opportunities හඳුනන අනාගතේ අපිට ලබා ගන්න පුළුවන් අවස්ථාවක්. ඒ අවස්ථාවන් ලබා ගන්න මෙයාලට resources මදි. ඒතර මෙයාලා මොකද කරන්නේ? resources capabilities මදි. මෙයාලා මොකද කරන්නේ? මේ opportunities සම්බන්ධයෙන් අල ambitious goals කියලා කියනවා. මේ opportunity එක මෙයාලගේ අරමුණක් කරගන්න. හරිද? මේ opportunity එක ලබා ගැනීම මෙයාලගේ අරමුණක් කරගෙන ඒ අරමුණ ළඟා කර ගැනීම වෙනුවෙන් මෙයාලා වැඩ කරනවා. එයා stretching their resources, stretching their capabilities, stretch කරගෙන අදිනවා. එයාලගේ මේ අරමුණ ළඟා කර ගන්න මොකද කරන්නේ? අපි කියමු capabilities මදි කියන්නේ මෙයාලගේ මේ human resource එකේ quality එක මදි කියන්නේ. ඒක තමයි එයාලගේ capabilities මදි. එතකොට එයාලා මොකද කරන්නේ? මේ ambitious goal එක ළඟා කර ගන්න එයාලගේ human resource එකේ quality එක වැඩි කරගෙන මෙයාලා මේ goal එකට යනවා. එයාලගේ අඩුපාඩු ක්‍රමයෙන් අඩු කරගෙන resources ළඟා කරගන්න capabilities මේ increase කර එයාලගේ ambitious goal එකට යනවා. ඒක තමයි strategic intent කියලා කියන්නේ. එතන මේ strategic intent කියන මේ strategy එක අපිට success කරගන්න අපේ organization එකේ හොඳ leader කෙනෙක්. ඒ කියන්නේ visionary leaders කියලා. අනාගතේ පැහැදිලිව දකින්න පුළුවන් visionary leaders ලා වුණ අපිට මේ මොකද අපි ambitious goals හදන්නේ goals තමයි achieve කරන්න නේද හොඳ අනාගතේ දකින්න ඕන visionary leaders අපේ organization එකට අවශ්‍යයි. මේ Apple corporation සම්බන්ධයෙන් Steve Jobs කියන කෙනා අනුගමනය කළේ මේ strategic intent කියන approach එක කියලා කියනවා.
ඉතින් මොනවාද මේ real world examples මේ strategic intent එක හරහා achieve කරපු strategies වලට real world examples කියලා තමයි common to set out the encircle caterpillar. ඊට පස්සේ Canon out to heat theros. ඊට පස්සේ Honda Pro become the second force. මේ common to Canon Honda කියන ආයතන තමන්ගේ strategic goals ළඟා කරගන්න මේ intended strategy කියන එක use කරලා තියෙනවා. Strategic intent concept encompass and active management. Active management එකක් ළඟා කරගන්න කොහොමද මේ strategic intent කියන එක දායක වෙන්නේ? Focusing the attention on the essence of winning. අපි හැම වෙලෙම කියනවා මේ opportunities අපි දකිනවා. අපි අපිට ඒවා ළඟා කරගන්න බැරි නම් අපි ඒ කියන්නේ අපේ ළඟා කරගන්න බැහැ නේ අපේ capabilities මදි නම් අපි මොකද කරන්නේ අපේ capabilities stretch කරනවා. මොකද අපි දැන් මෙතනදී කරන්නේ opportunities එක අපිට ගන්න බැරි නම් අපේ capabilities මදි නම් අපිට opportunity එක අපි ගන්න නැහැ නේ. ඒක අතහැරලා දාන්න. හැබැයි මෙතනදී අපි කොහොම හරි මේ opportunity එක ළඟා කරගන්න ඕන කියන අදිෂ්ඨාන ambition අදිෂ්ඨානය මෙයාලට කියනවා. හරිද? එතකොට focusing the attention on the essence of winning කියන කොහොම හරි මේ opportunity එක ගන්න ඕන. කියන winning කොහොම හරි win කරන්න ඕන. කියන මේ ආකල්පය organization එකට තියෙනවා. Motivating the people by communicating the value of target. ඒ කියන්නේ මේ opportunity එක ගත්තාම මොනවාද අපිට තියෙන ප්‍රතිලාභ? අපි මේක කොහොම හරි ගන්න ඕනේ. අයියෝ මේක ගන්න ඕනේ කියලා අපි organization එක ඇතුලේ ඉන්න කට්ටිය motivate කරන්න යොදා ගන්න පුළුවන් මේ strategic intent කියන එක. living room කියන එක ගැන ලොකු අවබෝධයක් නැහැ. Sustaining enthusiasm by providing new operational definition. මෙතන අතර අපි motivation එක වගේම අපි enthusiasm කියන්නේ අපි උනන්දුව කොහොමද ළඟා කරගන්නේ කියන එක. ඊට පස්සේ using intent to guide resource allocation. අපි කිව්වා අපි resource set කරනවා. එතකොට අපි කොහොමද හරි විදිහට resource manage කරන්නේ කියන එකට guide එකක් දෙනවා මේ strategic intent එක හරහා. මේ strategic intent and strategic fit කියන මේ approaches දෙක කියනවා මේ එකිනෙකට mutual exclusive. ඒ කියන්නේ මේ අන්‍යවන්‍ය එකක් කරනවා නම් අනික අපිට බැහැර කරන්න වෙන අවශ්‍යතාවයක් නෑ. අපිට parallelly ඕන දෙකම use සමහර opportunities වල අපිට මේක use කරන්න පුළුවන්. සමහර opportunities වල මේක use කරන්න. organization එක දෙකම practice කරන්න පුළුවන්. ඒ ටික තමයි ඒ lesson එකෙන් කියන්නේ. අපේ ඇතුලේ මොනවා හරි තියෙනවද? පාඩම අපේ ඇතුලේ දිවි